ආයුබෝවන් සුබ දැසනක් වාසනාවන්ත ජයග්‍රාහී නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරන ඔබට ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින්. දැන් අපේ දන්න කාරණාව තමයි මේ කාල සීමාව බොහොම ව්‍යාකූලයි. ලෝකයක් විදිහට ගත්තත්, රටක් විදිහට ගත්තත්, සමාජයක් විදිහට ගත්තත් බොහෝ පිරිස් ව්‍යාකූල තත්වයක ඉන්නේ. මේ නිසා අපේ මානසික මට්ටම දැන් කොයි තැනද තියෙන්නේ? ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. ඊයේ දවසේ කොරෝනා ආශ්‍රිතව විශේෂයෙන්ම මේ කොරෝනා ව්‍යාප්තියත් එක්කම පෙරේදා සිද්ධ වෙච්ච මරණ පිළිබඳව ඊයේ දවසේ වාර්තා වෙන 161ක් විදිහට දැන් අපේ රටේ සමස්ත මරණ ප්‍රමාණය සෑහෙන ඉහළ ගිහින් තියෙනවා. ඒ අතරේ ඊයේ දවසේ ආසාදිතයන් ප්‍රමාණය 3435ක් බවට පත් වෙනවා. දෛනිකව හමු වෙන ආසාදිතයන් පිරිසත් ඉහළ ගිහින්. මේ නිසාම සමහර විට ඔබ ටිකක් බියෙන් පසු වෙනවත් ඇති. අර අතීතේ ඉඳන් අපි දන්න කාරණාව තමයි මිනිස්සු මරණයට හරි බයයි. මරණයට පත් වෙන්න තියෙන බිය වගේම අනෙකුත් මේ රෝගාබාධ වලින් වැළකෙන්න ගත්තාමත් බොහෝ දෙනෙක් මේ දවස්වල ටිකක් බයෙන් ඉන්නේ. අපේ මානසික තත්ත්වය පිළිබඳව කොයි ආකාරයේ සමාජයට මානසික බලපෑමක් එල්ල වෙලා තියෙනවද කියන කාරණාව පිළිබඳව අපි කතා කරන්න සූදානම්. අද දවසේ අපි 7 වෙනි පැය මැදිරියට ආරාධනා කළේ ඒ සඳහා විශේෂිත චරිතයකට. අපි හඳුනා ගනිමු කවුරුන්ද කියන වගේ. තුමන් ශ්‍රීමත් ජෝන් කොතලාවල වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මනෝවෛද්‍ය විශේෂඥ ඉන්දික මුතලිගේ මහත්මයා. සුබ දැසනක් ඔබතුමාට. සුබ දැසනක්. දැන් වෛද්‍යතුමා මේ දැන් අර ආරම්භයේදී කිව්වා වගේම මේ බොහෝ පිරිසක් අර මේ ඇති වෙලා තියෙන ව්‍යාකූල තත්ත්වයක් එක්ක අර මනස අවුල් කරගන්න හදනවා කියලා අපිට තේරෙනවා. බොහෝ දෙනෙක් මේ හරිම ව්‍යාකූල තත්වයක ඉන්නේ. මේ කොයි වෙලාවෙ අපිට කොරෝනාව ආසාදනය වේද නැත්නම් කොරෝනා ආසාදනය වුණ කෙනෙක් තවදුරටත් බයටපත් වෙනවා. මේ මානසික මට්ටම් පිළිබඳව විශේෂයෙන් දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. පුංචි දරුවෙක් අතකින් ගත්තාම පාසල් යන්නේ අවුරුදු 60ට වැඩි පිරිස වැඩිහිටියෝ අපි දන්නවා මේ බෝ නොවන රෝග රැසකින් පීඩා විඳිනවා. උන්ටත් බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම කොරෝනාව මිනිසුන්ගේ මනසට කොච්චර බලපෑමක් එල්ල කරලා තියෙනවද? මොන වගේ බලපෑමක් දෙල්ල වෙලා තියෙන්නේ? ඔව්. ඔබතුමා සඳහන් කරනකොට මේ හැඳින්වීම දෙනකොට කිව්වා මේක ගෝලීය වසංගත තත්ත්වයක් කියලා. ඇත්තටම මේක ලංකාවට පමණක් සීමා වුණු කාරණයක් නෙවෙයි. මුළු ලෝකයේ වටේම හැමතැනම භූගෝලීය මට්ටමින් හැම ඉමක් කොනක් පාසාම ගිය තත්ත්වයක්. ඒ වගේම දැන් ඒක නිසාම දැන් අපේ ශ්‍රී ලංකාව තුලත් මේක සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ඔබතුමා සඳහන් කළ විදිහට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. ඒ වගේම මෙහි දිනපතා වාර්තා වෙන දෛනික රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යනවා. එතකොට දවසින් දවස අපිට වාර්තා වෙන මරණ සංඛ්‍යාවත් දවසින් දවස ඉහළ යනවා. එතකොට මේ තුල මිනිසුන් ඔබතුමා සඳහන් කළ වගේම ලොකු ව්‍යාකූල තත්ත්වයක ලොකු බියක පවතින. මේකට ප්‍රධාන හේතුවක් තියෙනවා. අපි දැන් මෙතන මේ බිය ඇති වෙලා තියෙන්නේ පෙනෙන දෙයක් සමග නෙවෙයි. ඒතර ඒකත් මෙතන මේ ව්‍යාකූලතාවය වැඩි වෙන්න බලපාන ප්‍රධාන කාරණයක්. අපිට සාමාන්‍යයෙන් අපි දකින දෙයක් නම් අපිට ඒක අනුමාන කරන්න පුළුවන් මෙහි තත්ත්වය මෙහි භයානකම. දැන් මිනිසුන්ට මේක මේ රෝගී තත්ත්වයක් එක්ක මුහුණ දෙන්නලා තියෙන්නේ අවිනිශ්චිත තත්ත්වයක්. ඒ අවිනිශ්චිත තත්ත්වය තවත් වැඩි වෙනවා අපිට ඒක නොපෙනෙන දෙයක් බවට පත් වෙලා තියෙන නිසා. අර කොරෝනාව හැමතෙම පේනවා නම් දන්නවා මෙතන කොරෝනා තියෙනවා මෙතන කොරෝනා තියෙනවා. එහෙනම් අපි ඒ තැන් වලට යන්න ඕනේ නැහැ කියලා. හැබැයි මේ නොපෙනෙන දෙයක්. ඔව්. ඒ නොපෙනෙන දේ නිසාම මිනිසුන් තුළ තියෙන අවිනිශ්චිත බව වැඩි. එතකොට අපි යම්සි තැනකට යනකොට පුද්ගලයාට නිශ්චිත බවක් නැහැ. මේ අවිනිශ්චිත බව කියන එක ඇත්තටම ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන uncertainty කියලා. ඒ uncertainty කියන එක මානසික ආතතිය වැඩි කරන්න ප්‍රධාන වශයෙන් බලපාන කාරණයක්. ඒතර මානසික ආතතිය බලපාන අපි මානසික හේතුකාරක බැලුවාම ඒකේ ප්‍රධාන එකක් තමයි ඔය uncertainty කියන අවිනිශ්චිත බව කියන එක. යම්සි තත්ත්වයක තියෙන අවිනිශ්චිත බව ඒක ප්‍රධාන කාරණයක් මානසික ආතතිය වැඩි කරන්න. ඒ වගේමයි අපි uncontrollability කියනවා. ඒ කියන්නේ අපිට පාලනය කිරීමේ තත්ත්වය ඉක්මව යන තත්ත්වයක්. අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නම් අපිට අපේ මානසික තත්ත්වය හොඳයි. මානසික ආතතිය ඉහළ යන්නේ නැහැ. යම්කිසි තත්ත්වයක් තියෙනවා නම් සිටුේෂන් එකක් තියෙනවා නම් අපිට පාලනය කරන්න බැරි තත්ත්වයක්. එතෙන්දී ඒ කියන්නේ අන්කන්ට්‍රෝලබල් නම් යම්කිසි තත්ත්වයක් එතෙන්දිත් අපේ මානසික පීඩනය මානසික ආතතිය ගොඩාක් ඉහළ යනවා. ඒතර මේ කාරණා ඊටම බලපානවා. මෙතෙන්දී මේ අපේ මිනිසුන්ට ඕනම වයසක වයස් සීමාවක මිනිසුන්ට මානසික ආතතිය වැඩි වෙනවා.
අපිට පේනවා අපිට දැන් වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා දවසින් දවස. ඒ රෝගීන්ගේ විශේෂ දෙයක් අපි දකින්නේ මේ ඔවුන්ගේ මානසික ආතතිය. ඊටාම් ශීඝ්‍ර ලෙස ඉහළ ගිහිලා තියෙනවා. ඒ මානසික ආතතිය ඉහළ යාම නිසාම ඔවුන් විශේෂිත වූ රෝගාබාධ වලින් පෙළෙනවා මේ අවස්ථාවේදී. දැන් වෛද්‍යතුමා මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි දන්න දෙයක් තමයි අර මානසික මට්ටම හොඳ නම් දැන් කෙනෙක්ගේ මේ මානසික මට්ටම ජයග්‍රාහී නම් පොසිටිව් නම් ජය ගන්න තියෙන ඉඩකඩ වැඩිනේ. අපි ඕන කෙනෙක් දන්න දෙයක්. දැන් කොරෝනාව ආසාදිත වෙච්ච කෙනෙක්ගේ මානසික මට්ටමයි ආසාදිත වෙච්ච නැති කෙනෙක්ගේ මානසික මට්ටමයි කොයි ආකාරයෙන්ද කියලා අපි දන්නවා. අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් කොරෝනාව සාර්ථකව මර්ධනය කරන මානසික මට්ටමත් බොහොම වැදගත්ද? ඔව් ආසාදනය වෙච්ච කෙනෙක්ගේ. ඔව් ඉතාම වැදගත්. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රතිශක්තිකරණය කියන එක. අපේ මේ මනෝභාවයන් අපේ ශාරීරික ක්‍රියාකාරීත්වයන් සමග ඉතාම තදින් බැඳිලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගමු අපි නායක දකින්නවා කියලා මෙතන ඉන්නවා. නායක දැකපු හැටි අපි ක්ෂණිකව අපේ මුළු ඇඟේම ශාරීරික ක්‍රියාකාරීත්වයන් වෙනස් වෙනවා. අපි ඒකට කියනවා fight flight reaction කියලා. අපි එක්කෝ ඒ තත්ත්වය සමග සටන් කරන්න එහෙම නැත්නම් පලා යන්න. අපේ ශරීරය හැඩගැස්සලා තියෙනවා. අපි හිටියේ ඇත්තටම අපි සංස්කෘතික තත්ත්වයෙන් අපි ගත්තොත් අපි ඇත්තටම සිවිලයිස් වෙච්ච ඇනිමල්ස් තමයි. ඒ කියන්නේ අපි ශිෂ්ටාචාර සම්පන්න සතුන් වගේ. අපි මුලින් හිටියේ ඇත්තටම කැලේ. අපි කැලේ ඉන්නකොට අපි මේක ගත්තොත් අපිට ලේසි මේක තේරුම් කරගන්න. අපි අපේ පූර්වජයෝ ඊටම බියෙන් හිටියා. ඔවුන්ට බිය තිබුණා, ඔවුන්ට මුහුණ දෙන්න වුණා වන මුර්ගයන් සමග. ඒ වගේම ඔවුන්ට මුහුණ දෙන්න වුණා ස්වභාවික විපත් සමග. රතු කැල ගිනි ගැනීම, නායෑම්, ඊට පස්සේ ජල ගැලීම් වගේ දේවල් වලට මේ අපේ පූර්වජයෝ ඉතිහාසයේ හිටපු මිනිස්සු බය වුණා. ඒ වගේම මේ වන මුර්ගය කඩා බයිනකොට ඒගොල්ලෝ බය වුණා. ඒතකොට ඒගොල්ලන්ට තිබුණේ එක්කෝ ඒක සමග යුද්ධ කරන්න නැත්නම් පලා යන්න. ඒතකොට මේ සඳහා මේ ශාරීරිය සූදානම් කරන බොහොම ඉක්මනට ශනිකව. එතකොට මුළු ශරීරයේම ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. අපිට පලා යන්නම් අපිට අවශ්‍යයි ශනික ජවයක්. එතකොට ඒකට අපිට මාංශ පේශීන් ශක්තිමත් විය යුතුයි. ඒතකොට අපේ රුධිර පාලනය වුණත් රුධිර සැපයුම වුණත් වෙනස් වෙනවා. එතකොට අපේ සාමාන්‍ය රුධිර සැපයුම අන්තරාසර්ග පද්ධතිය තියෙනවා නම් ඔය තුම අපිට මොහොතක් දෙන්න අපි වෙලා බලන්න. හොඳයි අපි කතා කරමු. එතකොට මම කතා කරමින් සිටියේ මේ යම්සි පුද්ගලයෙක් මේ ආතතියකට මුහුණ දෙන්නකොට අපේ ශාරීරියේ සිදුවන වෙනස්කම්. අර පුංචි කාලේ අපි විද්‍යා පාඩමෙත් ඉගෙන ගන්නවා මේ හදිස්සි එක පාටම පිටිපස්සෙන් බල්ලෙක් කෙලවගෙන ආවොත් එහෙම අර ඇඟේ හෝමෝන වෙනස් වෙනවා. ඇඩ්‍රිනලින් හෝමෝන ශ්‍රාවය වෙනවා. ඒ වගේ තත්ත්වයක් ඔබතුමා ඔය කියන්නේ. බොහොම හරි. එතකොට අපේ ඇත්තම ශ්‍රාවය වෙන හෝමෝනේ තමයි ඇඩ්‍රිනලින් කියන ශ්‍රාවය. ඇඩ්‍රිනලින් කියන හෝමෝනේ. එතකොට ඒ ඇඩ්‍රිනලින් හෝමෝන නිසා අපේ ශරීරයේ ලොකු වෙනස්කම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඇඩ්‍රිනලින් තමයි වැඩිම ශ්‍රාවය වෙන එක. ඇඩ්‍රිනලින් වගේම නොඩ්‍රිනලින් ශ්‍රාවය වෙනවා. එතකොට ඒක නිසා මිනිස්සෙක් මේ සතෙක් වුණත් හැඩගස්සන්නේ මේ ශරීරය හැඩගස්සන්නේ මේ තත්ත්වයෙන් පලා යන්න. එහෙම නැත්නම් ෆයිට් කරන්න. සටන් කිරීමට හෝ පලා යාමට තමයි ශරීරය හැඩගස්සන්නේ. ඒ සඳහා මම කලින් සඳහන් කළා වගේ මාංශ පේශීන් වල ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. අපේ ආහාර ජීවන පද්ධතියට නැත්තම් සමට සපයලා තියෙන රුධිර සැපයුම ඒ පැත්තෙන් අඩු කරලා ඊට පස්සේ මේ මාංශ පේශීන් දක්වා වැඩි කරනවා. මාංශ පේශීන් වලට අවශ්‍ය වෙන ශක්තිය වැඩි කරනවා. ඒතර ඒ සඳහා රුධිරයේ තියෙන ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට රුධිර පීඩනය වැඩි කරනවා. හෘද ස්පන්දනය වැඩි කරනවා. හෘදය වේගයෙන් ගැහෙන්න පටන් ගන්නවා. ඊටාම අධික ලෙස රුධිරය සපයන්නේ. ඒ වගේම ඇස්වල වෙනස්කම් සිද්ධ වෙනවා. අපි ඇහි බබා කියලා කියන්නේ අපි කළු ඉන්ද්‍රිය. එතකොට ඒ පියුපිල් එක ඒකත් විශාල වෙනවා. අපිට දුර පේන්න. ඒ වගේම එතකොට මේ පුද්ගලයාට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ දුවන්න නැත්නම් ෆයිට් කරන්න. එතකොට එයාගේ මනසේ වුණත් එයාට ඇති වෙන්නේ එක ફોකස් වෙච්ච විෂන් එකක්. ඒකාග්‍රතාවය තියාගන්න එක පැත්තක් පෙනෙන විෂන් එකක් තමයි දැක්මක් තමයි එයාගේ ඇති වෙන්නේ. ඒතර එයාගේ පෙරිෆරල් විෂන්ස් නැති වෙනවා.
දෙපැත්ත පේන්නේ නැති වෙනවා. පුද්ගලයාගේ මනසෙන් උනත් ඒ තත්ත්වයට තමයි යන්නේ. අපි කියනකොට ඒ පුද්ගලෙක් ටනල් විෂන් එකකට එනවා කියලා. අපි දකින උමගයක් තුලින් දැක්කාම පේන්නේ පොඩි රාමුවක්. එතකොට පුද්ගලයෙක්ගේ ඒ ආතතියකට පත් වුණොත් මානසික ආත්‍යයක් තුළට පත් වුණොත් ඔහු යන්නේත් මේ උමගයක් තුලින් දකින විෂන් එකකට. ටනල් විෂන් එකකට. ඔහුට වටේ පිටේ පේන්නේ නැහැ. ඒ දකින්නේ බොහොම පොඩි රාමුවක් තුල දැක්මක් විතරයි. ඒතර අපි දකිනවා සමහර වෙලාවට මේ තීරණ ගන්න වෙලාවකදී මිනිසුන් තුල වැදගත් තීරණ ගන්න වෙලාවලදීත් මේ ලොකු ආතතියක් වුණාම ඔවුන්ගේ වටේ පේන්නේ නැතුව එක පැත්තක් විතරක් බලාගෙන තීරණ ගැනීම සිදු වෙන ආකාරයක්. ඔය දිදෙන් වෛද්‍යතුමාර මේ කොරෝනා ආසාදිතයෙක් ගත්තහමත් ඔය තත්ත්වෙම තමයි ඔබතුමා කියන කාරණාව. ඒ කියන්නේ දැන් මේ වෛරසය ආසාදිත වුණාට පස්සේ හිතෙන්නේ හැමතිස්සෙම මගේ උගුර රිදෙනවා. මට දැන් හිස රදේනවා. මේ ඉන්න හරි අපහසුයි කොන්ද රිදෙනවා. සමහරවිට මේ නිකන් ඉන්න වෙලාවකත් ඔය ලෙඩ රෝග තියෙන අවස්ථා තියෙනවා. හැබැයි අපි එච්චර හිතන්නේ නැහැ. කොරෝනා ආසාදිත වුණාම ලෙඩක් දුකක් හැදුනහම අපි ફોකස් කරන්නේ මේ අවධානය යොමු කරන්නේ ওই තත්ත්වයන්ට. වෛද්‍යතුමා දැන් මේ දේත් එක්ක කොරෝනා ආසාදිතයෙක් රෝගියෙක් කොයි වගේද හිතන්න ඕනේ, හිත ශක්තිමත් කරගන්න ඕනේ. අර ඔබතුමා කිව්වා වගේ මේ මානසික මට්ටම තමයි බොහොම වැදගත්. ලෙඩක් වුණත් සනීප වෙන්න හේතු වෙන්නේ මානසික මට්ටම. ඔව්. එතකොට දැන් අපි කතා කරමින් හිටියේ ඒ මානසික ශක්තිය, මානසික ආත්‍ය අඩු කරගෙන මානසික ශක්තිය වැඩි කරගත යුතුයි කියන කාරණේ. ඒතර මේ ශරීරය සහ මනසත් අතර ලොකු බන්ධනයක්, ලොකු බැඳීමක් තියෙනවා මම කිව්වා වගේ. එතකොට ඒකේ තවත් එකක් තමයි ප්‍රතිශක්තිකරණය. එතකොට මේ ප්‍රතිශක්තිකරණයත් අඩු වෙනවා. ඊටාම විශාල ලෙස දැවැන්ත ලෙස කඩා වැටීමක් සිද්ධ වෙනවා. මානසික පුද්ගලෙක් ඔව් මානසික ආතතියකට පත් වුණාම. ඒතර අපිට මෙතන මේ වෛරස් එකත් සමග සටන් කරන්න වැදගත්ම කාරණය තමයි පුද්ගලයෙක්ගේ ප්‍රතිශක්තිකරණය. මොකද දැන් ඒක වෛරස් එකක්. ඒකට බෙහෙත් නැහැ, ඖෂධ නැහැ. අපි දන්නවා දැන් බැක්ටීරියා වගේ ආසාදනයක් වුණාම ඒකට බෙහෙත් තියෙනවා, ඇන්ටිබයොටික් තියෙනවා. අපිට දෙන්න පුළුවන් ප්‍රතිජීවක ඖෂධ තියෙනවා ලබා දී හැකි. නමුත් තවමත් අපිට මේ කොරෝනා වෛරසය මඩින්න පුළුවන්. ඒකට ප්‍රතිඖෂධයක් අපි තාම නිර්මාණය කරලා නැහැ මුළු ලෝකෙම. ඒතර අපිට මේ වගේ තත්ත්වයකදී පුද්ගලයාගේ වැදගත්ම කාරණය තමයි ප්‍රතිශක්තිකරණය කියන එක. එයා තුළ ඇතිවන ස්වංජනනය වන ප්‍රතිශක්තිය. ඒතර යම්සි පුද්ගලයෙක් මානසික ආතතියට පත් වුණොත්, මානසික ආතතිය වැඩි වුණොත්, එයාගේ ප්‍රතිශක්තිකරණය තවත් පහළට යනවා. ඒතර ඒකයි ඉතාම වැදගත් වන්නේ මේ වෙලාවේදී. වෛද්‍යතුමා මේ ප්‍රතිශක්තියත් මේ පුද්ගලයන්ට වෙනස් ද හැමෝගෙම තියෙන එක මට්ටමක්ද කොහොමද මානසික මට්ටම අනුව ඔබතුමා කියව වෙනස් වෙනවා කියලා. එතකොට අර අපිට හිතෙන දේ තමයි එක එක අයගේ එක එක ප්‍රතිශක්තිකරණ මට්ටම්නේ තියෙන්නේ. ඔව්. ඔව්. එතකොට එක එක අයගේ එක එක ප්‍රතිශක්තිකරණ මට්ටම් තියෙනවා. ඔවුන්ගේ රුධිර සෛල සහ ප්‍රතිශක්තිකරණ දේහ ඇතිවන විදිහ, ප්‍රතිදේහ නිපදවන කාරණය, ඔවුන් වෙනත් වෛරස් වලට සහ වෙනත් ආසාදන වලට ගොදුරු වෙලා තියෙන බව, නිරාවරණය වෙලා තියෙන බව, එනාදී කාරණා බොහොමයක් බලපානවා යම්සේ පුද්ගලයෙක්ගේ ප්‍රතිශක්තිකරණය තත්ත්වයන් බලනකොට. එතකොට ඒ තත්ත්වයන් හමු වුණත් විශාල වෙනසක් තියෙනවා. නමුත් මම සඳහන් කරන වැදගත් කාරණය තමයි යම්සි පුද්ගලයෙක් තවත් කඩා වැටෙන්න පුළුවන් ප්‍රතිශක්තිකරණය ඔහු මානසික ආතතියකට පත් වෙනවා. මේක නිසා ඉතාම වැදගත් වන්නේ මේ වගේ මොහොතක, මේ වගේ අවිනිශ්චිත මොහොතක, අපිට පාලනය කරගන්න බැරි මොහොතක වුණත් මානසික ආතතිය අඩු කරමින් පවත්වා ගැනීම, පුද්ගලයෙක්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ දැමීමට, මේ වෛරස් එකත් එක්ක හොඳින් සටන් කිරීමට, හොඳින් මුහුණ දීමට උදව් වෙනවා. අර වෛද්‍යතුමා දැන් මේ වෛරසය ආරම්භක කාල සීමාවේදී නම් මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වෛද්‍යවරු හෙදෙහිදී මේ හැමදෙනෙක්ම කියන කාරණාවක් තමයි මේ කොහොම හරි හිතන්න ඕනේ මේ වෛරසය මං ආසාදනය කරගන්න නැහැ. බොහොම ශක්තිමත්ව හිත තියාගන්න, මානසික මට්ටම ඉහළ තියාගන්න කියන කාරණාව. හැබැයි වෛරසය ආසාදනය වුණාට පස්සේ ඔය දේ හිතන්න බැහැනේ. එහෙම වෛරසය ආසාදනය වෙලා කිසියම් ආකාරයක මානසික මට්ටම පහළ ගිය වෙලාවක අපි මොනවද හිතන්න ඕනේ? කොහොමද අපේ මානසික හැකියාවන් වර්ධනය කරගන්නේ? මේ මානසික ශක්තියින් වර්ධනය කරගන්නේ? ඔව්. මානසික ශක්තියින් වර්ධනය කරගන්න අපේ මානස ඒකාග්‍රතාවයෙන් තබා ගත යුතුයි. ඒ වගේම මේ අවිනිශ්චිත බව නැති කරගත යුතුයි. ඒතර ඔබතුමා ඉතා වැදගත් කාරණයක් සඳහන් කළේ කොහොමද අපි මේ මනස හොඳින් තියාගන්නේ කියන එක.
එතන හොඳින් තියාගන්න නම් අපි මේ අවිනිශ්චිත බව නැති කරගන්න. අවිනිශ්චිත බව නැති කරගන්න නම් අපි කළ යුතු ක්‍රියාදාම කීපයක් තියෙනවා. එකක් තමයි අපි ප්‍රවේශම් වෙන එක. අපි මේ රෝගයක් සමග ප්‍රවේශම් වෙනවා නම් ඇත්තට මේකට මුහුණ දෙනකොට මම දකින්නේ නම් මේක බයෝසයික සෝෂල් අප්‍රෝච් එක යන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේක ජීව විද්‍යාත්මක ඒ වගේ මානසික සහ මේක සමාජීය වෙනසක් ඇති කරන තත්යකට යන්න ඕනේ. මේක චර්යාමය වෙනසක් පුද්ගලික ඇති වෙන්න ඕනේ. මිනිස්සෙගේ චර්යාමය වෙනසක් ඇති කළ යුතුයි. මේක දිහා බලන කෝණය ඇති වෙනස් කරගත්තොත් මේකෙන් ජය ගන්න පුළුවන්. අර මේ කොරෝනාව වැළඳිච්ච බොහෝ පිරිසක් කියන කාරණාවක් තමයි වෛද්‍යතුමා අර වුන් බොහොම දැඩි අසීරු මොහොතකටපත් වෙනවා. ඒ තමයි අර පපුව හිර කරනවා කියන උගුරෙන් මේ උගුර හිර වෙනවා. මේ හුස්ම ගන්න හරි අපහසුයි. ඔය වගේ වෙලාවක ජීවිතය අත්හරින්න ඕනේද? දැන් ඒ වගේ වෙලාවකුණත් අපහසුයෙන් හරි හුස්ම ගන්න හැකියාව තියෙනවා බොහෝ දෙනෙක්ට. ඔව්. දැන් එතන වැදගත් කාරණයක් තමයි අපේ ඇතරම අපේ දක්ෂ වෛද්‍යවරුන් ඉන්නවා ලංකාවේ. අපි දන්නවා ඉතාම කැපවීමෙන් සේවය කරන හෙදෙහිදියන් අපිට ඉන්නවා. හෙද සොහිරියන්. ඒ වගේම අපේ කනිෂ්ඨ මණ්ඩලය වුණත් ඉතාම කැපවීමෙන් සේවය කරන කාර්ය මණ්ඩලයක්. අපි ගත්තොත් වෙනත් ලෝකයේ දැන් අපිට වෙනත් ලෝකයේ වෙනත් රටවල අත්දැකීම් අපිට තියෙනවා. අපි ගත්තාම ඒ රටවලට වඩා අපේ තියෙන ඉතාම මානුෂීය හැඟීමෙන් අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සේවය කරන්න ඇතරම අපි ඇතරම මේ අවස්ථාවේ ඔවුන්ට කෘතගුණ පූරකව අපි සඳහන් කළ යුතුයි අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කැප කිරීම. එතකොට එවැනි කාර්ය මණ්ඩලයක් ඔබට සේවය කරන්න ඉන්නවා. එතකොට ඔබ බිය වී යුතු නැහැ ඔබට ඇත්තටම මේ වගේ රෝගයක් ඇති වුණොත්. ඔබ බලා ගන්න, ඔබ රැක බලා ගන්න, ඔබ නැවත සුවපත් කරන්න ඔවුන් කැප වෙලා ඉන්නවා. ඒක ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕන මේ හැඟීම තියෙන්න ඕනේ. ඒ හැඟීම ඔබට ගත්තොත් ඔබට මේක ජය ගන්න පුළුවන් වෙයි. ඔබට හුස්ම ගන්න බැරි වුණත් දැවුනත් ඔබට උදව් වෙන්න කාර්ය මණ්ඩලයේ ඉන්නවා. සහය සඳහා විශේෂයෙන් අපි දන්නවා දැන් රෝහල් පද්ධතිය ගත්තාම ඔක්සිජන් සැපීම අඛණ්ඩව සිද්ධ වෙනවා. මේ කටයුතු කාරණා බොහොම පිළිවෙලකට සකස් කරලා තියෙනවා. දැන් පහුගිය දවස්වල ඉඳන් ගිය සතියේ සඳ ඉඳන් අර බොහෝ දෙනෙක් ගෙදර ඉඳන්ම කොරෝනා රෝගයට ගොදුරු වෙච්ච පිරිස් ගෙදර ඉඳන්ම ප්‍රතිකාර ලබන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් ඔය අතරේදී මේ තත්ත්වයන් නිසාම තමයි රජය සහ සෞඛ්‍ය අංශ කියන්නේ ඔබ ටිකක් අපහසුතාවයට පත් වෙනවා නම් සංකුලතාව වැඩි නම් රෝහල්ගත වෙන කියන කාරණාව. ඒ රෝහල්ගත වුණාමත් වෛද්‍යතුමා කිව්ව විදිහට බොහෝ පිරිසක් ඉදිරිපත් වෙනවා ජීවිතයක් බේරගන්න. කිසිම කෙනෙක් අර ජීවිතයක වටිනාකම නොහඳුනන පිරිස් නැහැ රෝහල් පද්ධතිය තුළ. ඕන් හැමදෙනෙක්ම ජීවිතයක වටිනාකම දන්නවා. ඒ නිසා අපි හිතනවා කියන කාරණාව වෛද්‍යතුමා සඳහන් කරන්නේ. ඔය අතරේ වෛද්‍යතුමා දැන් ඔය අපි කතා කළේ කොරෝනාවට ගොදුරු වෙච්ච රෝගීන්නේ. ඔය අතරේ බොහෝ පිරිසක් ඉන්නවා නිවෙස්වල. දැන් මේ දවස්වල රැකියාවල නිරත වෙන්නෙත් නැහැ. පුංචි දරුවෝ ගෙදර ඉන්නවා. දැන් රැකියාවල නිරත වෙන්නේ නැති බොහෝ පිරිසක් මේ ගෙදර ඉඳන් වැඩ කරන තත්ත්වයටත් පත් වෙලා ඉන්නවා. මේ වැඩ කටයුතු සිද්ධ කරනකොටත් අර සාමාන්‍ය ජීවිතේ නෙමෙයිනේ ගත වෙන්නේ. මානසික මට්ටම පහළ යනවා. දැන් කලින් හම්බ වෙච්ච මිතුරුවේ හම්බ වෙන්න විදිහක් නැහැ. කලින් ගිය ගමන් බිමන් යන්න විදිහක් නැහැ. මානසික මට්ටම බොහොම පහළ තැනක තියෙනවා. ඔව්. ඔබතුමා සඳහන් කළ කාරණේ ඊටාම දරුණුවට බලපානවා මුළු ගෝලීය තත්ත්වය තුළම මිනිසුන් තුළම. ඔබතුමා කිව්වා වගේ දැන් ඇත්තටම අපි මනුෂ්‍යව ගත්තාම අපි බොහොම සමාජීය සතුන් කොට්ටාශයක්. මං කිව්වා වගේ අර සිවිලයිස්ඩ් වෙච්ච සතුන්. මිනිස්සු කියන්නේ සමාජ සත්වය. සමාජ සත්වය. ඒකට අපි ගොඩක් වෙලාවට හුදකලාව ඉන්න නෙමෙයි බලන්නේ. අපි සමාජය සමග ගැවසෙන්න තමයි ගොඩක් වෙලාවට බලන්නේ. බොහොම ස්වල්ප පිරිසක් විතරයි ඇත්තටම ඔවුන්ගේ පෞරුෂ තත්ත්වයන් නිසා හුදකලාව ඉන්න කැමැත්ත දක්වන්නේ. ඔවුන්ගේ එක්ක රෝගී තත්ත්වයක් නැත්නම් පෞරුෂ තත්ත්වයක් නිසා බොහොම ඉතා සුළු පිරිසක් Taman තනියෙන් ඉන්න හිතනවා. නමුත් බොහොමයක් බලන්නේ එකට එකතු වෙලා දේවල් බෙදා හදාගෙන කතා බහ කරලා සමාජය ගැවසෙන. ඒතර මේ තත්ත්වය නිසා මේ වසංගත තත්ත්වය නිසා එවැනි හැකියාව බොහොම සීමා වෙලා තියෙනවා. ඒතර ඒ සීමාව තුල ඔවුන් හුදකලා වෙලා තියෙනවා. Tamanගේ ගෙවල් වල තනි වෙලා තියෙනවා. ඒතර ඊටාම ලොකු පීඩනයක් එතනින් කෙරෙන්නේ. ඒතර මේ තමන්ගේ දේවල් බෙදා හදා ගැනීම ෂෙයා කරන්න බැරි වීම ඊටාම බරපතල විදිහට බලපානවා. මේක වැඩිම බලපානවා මම හිතන්නේ දැන් දරුවන්ට. අපි දන්නවා විශේෂයෙන් අවුරුදු 12 14 ළමයි අපි ගත්තාම 12 ඉඳන් අවුරුදු 18කට වගේ ගත්තාම වුන් ඊටාම ක්‍රියාශීලී කාලයක් පරිච්ඡේදයකින් අපි කියන ඇඩලසන් පීරියඩ් එකක්.
ඒ කාලයේදී බොහොම ක්‍රියාශීලී. අර පාසලකට ගියත් පුංචි දරුවෝ කෙලිදෙලෙන් ගත කරන තමුන්ගේ අර යාළුවෝ ටිකත් එක්ක සෙල්ලම් කරනවා මේ ගෙදර ඉන්නවා නම් ගෙදර වටේ ඉන්න යාළුවොත් එක්ක. හැබැයි දැන් ඒ වැඩේ කරන්න බෑ සීමා පැනවිලා තහංචි බාධක ඇවිල්ලා. ඔව්. ලොකු සීමා දැන් තියෙනවා. ඇත්තටම තමන්ගේ අසල්වැසි ළමයි සමග ක්‍රිකට් ගහපු බැඩ්මින්ටන් සෙල්ලම් කරපු නැත්තම් අපි වොලිබෝල් හරි පාපන්දු ක්‍රීඩා කරපු ළමයි එහෙම නැත්තම් වෙන තාච්චි පැනපු ළමයි දැන් ඒ ළමයි ඔක්කොම ගෙවල් ඇතුලේ ඉන්නේ. තමන්ගේ දෙමව්පියෝ වුණත් යවන්න බයේ ඉන්නවා එළියට. තමන්ගේම අසල්වැසියෝ මේ එකට වැඩ හිටපු කට්ටියගේ දරුවන් උනත් ළඟට සෙල්ලම් කරන්න යවන්න ලොකු බයක පීඩනයක ඉන්නවා. අර වැට කඩුල්ල ගාවට මේ යනකොට පුතේ ඔය ගෙදර කොරෝනා යන්න එපා. ඔය දේවල් තමයි අද ඇහෙන්නේ. අනිවාර්යයෙන්. සහ දැන් ඔවුන්ට අවිනිශ්චිත බියක් තියෙනවා මේ අසල්වැසි කට්ටිය ගාවට දැන් ඔවුන් ලෙඩ වෙලාද? ඔවුන් රෝගයෙන් පසු වෙනවද? මොකද දැන් මෙහි විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒක සඳහන් වෙන එකක් තමයි රෝග ලක්ෂණ නැතුව මේ රෝගය තියෙන්න පුළුවන් කියන කාරණයත් මේ සඳහන් වෙන එකක්. ඒතර ඒ කාරණයත් එළියට එනකොට අපේ දෙමව්පියෝ ඉන්නේ ඉතාම විශාල බියකින්, ලොකු පීඩනයකින්, මානසික පීඩනයකින් මේ අපේ දරුවෝ කොහොමද රැකගන්නේ? මේගොල්ලෝ සෙල්ලම් කරන්න ගියොත් ඔවුන්ට බෝ වෙයිද? මොකද රෝගයේ ලක්ෂණ නැති ළමයින් කාවත් රෝගය තියෙන්න පුළුවන්. ඒකට මේගොල්ලෝ රෝගය අරගෙන ගෙදර එයිද? අපේ දෙමව්පියන්ට මේක බෝ වෙයිද? අපේ දෙමව්පියෝ වයසයි. ඒගොල්ලන්ට ලෙඩේ අරගෙන දරුවෝ එයිද? එනදී කරුණු කාරණාවලින් මේගොල්ලෝ ගොඩක් පීඩාවට පත් වෙලා තියෙනවා. හොඳයි වෛද්‍යතුමා ඔතුමා අර බොහොම හොඳ ප්‍රවේශයකට ආව. තව බොහෝ දේ කතා කරන්න ඕනේ. අපි ඊට කලින් සූදානම් විරාමයක් ලබා ගන්න. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැයේ සමගින්. අද 7 වෙනි පැයට එකතු වෙන්නේ ශ්‍රීමත් ජෝන් කොතලාවල වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මනෝවෛද්‍ය විශේෂඥ ඉන්දික මුදලිගේ මහත්මයා. අපි කතා කරමින් හිටියේ වෛද්‍යතුමත් එක්ක දැන් මේ වෙනකොට රටේ තියෙන තත්ත්වයක් එක්ක ගෙදර පුංචි දරුවෝ හිර වෙලා අර වෙනදා පාසල් ගිය පුංචි දරුවෝ අද ගෙදරට කොටු වෙලා සීමා වෙලා වැඩිහිටියන්ට ලොකු වගකීමක් තියෙනවා පුංචි දරුවන්ගේ මානසික මට්ටම මේ මානසික සෞඛ්‍යය යහපත්ව පවත්ව ගන්න. වෛද්‍යතුමා කොහොමද මේ වැඩේ කරන්නේ? හරි අභියෝගාත්මකයි. අම්මලා තාත්තලාට දෙමව්පියන්ට පුංචි දරුවන් අර ඉස්කෝලේ ගුරුතුමිය වගේ පාලනය කරන්න බෑ. ඒ අත්දැකීම නැහැ. මොකද වැඩි කාලයක්ම පුංචි දරුවෝ පාසල් වල හිටියේ. හැබැයි දැන් පුරුදු වෙලා ඇති කියලා හිතෙනවා. දැන් අවුරුදු එකමාරක් විතර පුංචි දරුවෝ ගෙදර පාසල් යන්නත් බෑ. අර සුපුරුදු මිතුරුවේ හම්බ වෙන්නත් විදිහක් නැහැ. ওই තත්ත්වයන් තියෙනවා. ඔව්. දැන් මේ තත්ත්වයන් හමුවේ මේ දරුවෝ ඉතා ලොකු පීඩනයකපත් වෙනවා. ලොකු මානසික ගැටලු ඔවුන් ගාව අපි දකිනවා දැන්. ඔවුන්ට තමන්ගේ දේවල් ෂෙයා කරගන්න, තමන්ගේ දේවල් බෙදා හදා ගන්න යහළු විහලියෝ නැහැ. ඒ වගේම ක්‍රීඩා කරන්න යහළු විහලියෝ නැහැ. ඒකට ගෙවල් වලට සීමා වෙච්ච, ගෙවල් වලට කොටු වෙලා ඔවුන්ට මේ ඔන්ලයින් ක්‍රමවේදයෙන් ඉගෙන ගන්න තමයි දැන් තියෙන්නේ. බහුවී කාලේ තිබ්බා දැන් මේ දවස්වල නැහැ. දැන් ඒකත් ඔව්. ඒකට සීමා පැනලා තියෙනවා. ඒතකොට මේ තත්ත්වයන් හමුවේ මේ දරුවෝ ඉන්නේ ඉතාමත් වෙනස් වූ මානසික තත්ත්වයන් වල. අපි ඒක හඳුනාගත යුතුයි. එතකොට මේ සෙල්ලම් කරන්න බැරුව දැන් එහා පැත්තේ තමන්ගේ යහළුවා ඉහෙලිය ඉන්නවා පේනවා. නමුත් යන්න බෑ සෙල්ලම් කරන්න. කතා කරන්න බෑ. ඉතින් මේ හැම ඉතින් ලොකු ගැටලු වල වුන් පසු වෙනවා. ඔවුන්ගේ ශක්තියක් තියෙනවා. සාමාන්‍ය අපේ ඇඟේ ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය වැය වෙන්න ඕන. අපි ඇත්තටම හිර වෙලා වාඩි වෙලා ඉන්න හැදිච්ච අංකවල නෙමෙයි අපේ තියෙන්නේ. ශරීරවල නෙමෙයි අපේ තියෙන්නේ. ඒත් අපේ ශරීරය දුවන්න පනින්න අවශ්‍යයි. අර අපි කියන්නේ පුංචි දරුවෝයි අලියන්ටයි දරුවන්ටයි නලියන්ටමයි හිත කියන කාරණාව. අන්න හරියි. ඔව්. ඉතින් එතකොට ඒ කාරණාව තුල විශේෂයෙන් මේ ළමයි ඉන්න ගත කරන කාල පරතරය, වයස් පරතරය ගත්තාම ඒ වයස් කාණ්ඩවල දරුවන්ට දුවන්න පනින්න අවශ්‍යයි. ඒ ශක්තිය වැය වෙන්න ඕනේ. ඒ ශක්තිය වැය නොවුනහම ඒ ශක්තිය ඇතුලේ හිර වුනහම වුන් ලොකු පීඩනයක ඉන්නවා. ඒ පීඩනය තුළ තවත් මේ ප්‍රශ්න වැඩි වෙනවා. ඒතර ඔවුන්ට ඒවා යොමු කරගන්න, ඒ ශක්තියින් වැය කරගන්න ඔවුන් වෙනත් මාර්ග හොයනවා.
තොර ඒ වෙනත් මාර්ග වෙන්න පුළුවන් සමහට මේ ඒගොල්ලෝ කරන ගේම් එකක්. ඊට පස්සේ පටන් ගන්නවා දුරකථනය අරගෙන එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ කම්පියුටරේ අරගෙන ඕන ඊට පස්සේ ඒකේ ගේම්ස් පටන් ගන්නවා. මේ දවස්වල වැඩිපුරම සමාජ මාධ්‍යවලත් සංසරණ වෙනවා පුංචි දරුවෝ මේ අම්මලා තාත්තලාට දෙමව්පියන්ට ඇහෙන වෙඩි තියන්න කියන සද්ද විතරයි. හරි. ඔව්. අපිටත් ගොඩක් දෙමව්පියෝ එනවා මේ ප්‍රශ්නේ අරගෙන. ගොඩක් වෙලාවට දැන් දෙමව්පියොත් අසරණයි. දෙමව්පියන්ට කරගන්න දෙයක් නැහැ. දෙමව්පියෝ දැන් බැලුවාම දරුවාට කරගන්න දෙයක්වත් නැති හින්දා දෙමව්පියෝ වැඩියෙන් බලන්නේ ඩේටා ටිකක් වැඩිපුර දාලා දරුවා එකට යොමු කරලා තියන්නේ. මොකද ඒගොල්ලෝ දකින්න දැන් මේ දරුවාගේ සංවර බව එන්නේ මේ දැන් පීඩනයෙන් හින්දා අසංවරව මේ ඇවිදිනවා එහෙම කරන දරුවා සංවර වෙනවා අර පරිගණක ක්‍රීඩාවත් එක්ක පරිගණක ක්‍රීඩාවට යොමු වුණාම දුරකථන යොමු වුණාම YouTube බලනකොට දරුවා සංවර වෙනවා. සමහර YouTube බලනකොට hina වෙන්න පටන් ගන්නවා. අර අම්මලා තාත්තලාටත් ගෙදර වැඩක් කරගන්න ලේසි ඔය වගේ වෙලාවට. ඔව්. සහ දරුවෝ ටික බලා ගන්න පුළුවන් අම්මලා තාත්තලාට ඒ தත්ත්වය හැම එකක් දාලා දුන්නා නැත්නම් සින්දුවක් දාලා දුන්නා. ඒතකොට ඒක නිසා ඇත්තටම අසරණ වෙච්ච මේ දෙමව්පියෝ හිතන්නේ මේක තමයි හොඳ දේ දරුවන්ට. ඒතකොට ඒගොල්ලන්ගේ පැත්තෙන් හිතන්නේ මේ දරුවෝ ඇත්තටම සැනසීමකටපත් වෙනවා. මේ වීඩියෝ එකක් බලලා මේ ගේම් එකක් ප්ලේ කරලා සෙල්ලම් කරලා දරුවා යම්සි සහනයක් ලබනවා කියන එක තමයි මේ දෙමව්පියන්ට සමහරට ලැබෙන්නේ. ඉතින් අපිට සමහරවිට අපි මේ ඇඩ්මිට් කරනවා මේ දරුවෝ නේවාසික ගත කරනවා මේ සමහර දරුවන් ඒකෙන් මුදා ගන්න. එතෙන්දි පවා සමහර දෙමව්පියෝ ඒ දුරකථනය වුණත් ඉවත් කරන්න සතුටු නැහැ. ඔබතුමා සඳහන් කරන අර මේ ඩිජිටල් ඇඩික්ෂන් නැත්තම් මේ ගේම් ඇඩික්ෂන් නැත්තම් ඉන්ටර්නෙට් ඇඩික්ෂන් ඔය හැමදේම එකයි පොදුවේ කතා කළාම ඒ තත්ත්වයද ඔබතුමා කතා කරන්නේ? බොහොම හරි. දැන් අපි දකින තවත් එකක් තමයි මේ ඉන්ටර්නෙට් ඇඩික්ෂන් කියන එක. අන්තර්ජාල ඇබ්බැහි වීම. ඒක දැන් ගෝලීය රෝගයක්. ගෝලීය තත්ත්වයක්. ඒක අපි දැන් ශ්‍රී ලංකාව තුලත් අත්විඳින්න ඉන්නවා. මේ තත්ත්වය හමුවේ. ඒ වගේමයි දැන් ඔන්ලයින් වලින් ඉගැන්වීම නිසා ඒ තත්ත්වය තවත් වැඩි වෙලා තියෙනවා. මොකද හේතුව දැන් දරුවන්ට තවත් අවස්ථාවක් ලැබෙනවා මේ ඔන්ලයින් යෑමට. ඒතර අම්මලා නැහැ දෙමව්පියෝ දන්නේ නැහැ. අම්මලා තාත්තලා දන්නේ නැහැ මේ දරුවා මොකද්ද කරන්නේ කියලා. සමහරවිට මේ දෙමව්පිය අම්මලා තාත්තලාත් මේ තමුන්ගේ කාමරේ ඉඳගෙන ඔන්ලයින් වැඩ ගෙදරින් ඉඳන් නිවසින් නම් වැඩ නැත්නම් එක්ක වැඩට ගිහිල්ලා පුංචි දරුවෝ පරිගණක එක්ක නැත්නම් ජංගම දුරකථන එක්ක තනි වෙනවා. ඔය අතරදී වෛද්‍යතුමා මේ දැන් ඔය ඔබතුමා කිව්ව විදිහට ඇබ්බැහි වීම වගේම මේ සමාජ මාධ්‍ය ජාල බොහොම ප්‍රබල සාධකයක් බවට පත් වෙලා තියෙනවා. පහුගිය දවස්වල අපි දැක්ක වැඩිම අපචාර සිද්ධ වෙලා තියෙන්නේ පුංචි දරුවෝ සම්බන්ධයෙන් මේ අන්තර්ජාලය හරහා විවිධ ඡායාරූප ගෙන්ව ගන්නවා. පුංචි දරුවන් අර අපි කියන්නේ මේ බ්ලැක්මේල් කරන නැත්නම් මේ ඔවුන් මේ අර මේ විදිහට බලපෑම් මෙල්ල කළා ලොකු ප්‍රශ්න ඇති වෙලා තිබ්බ පහුගිය කාලේ. ඇත්තටම අපිටත් මනෝවෛද්‍ය විශේෂඥවරුන් වශයෙන් අපිටත් එවැනි ප්‍රශ්න යොමු වෙන ප්‍රමාණය වැඩි දැන්. විවිධ දරුවන්ට පමණක්ම නෙවෙයි වෙන ඊට ඉහළ වයස් කාණ්ඩවලට පවා විවිධ ප්‍රශ්නවලට ඔවුන් ගොදුරු වෙනවා මේ තත්ත්වයන් හමුවේ. ඔබතුමා සඳහන් කළ විදිහට ඔවුන් බ්ලැක්මේල් වෙනවා. ඔවුන්ට විවිධ ඔවුන් යොමු කරගෙන ඔවුන් සමග කතාබහ චැට් කිරීම් වලට බඳුන් කරගෙන ඊට පස්සේ ඔවුන්ගෙන් විවිධ වර්ගයේ ඡායාරූප ගෙන්වගෙන ඔවුන්ව බ්ලැක්මේල් කරන තත්ත්වයන් මේ දවස්වල වැඩියෙන් දකින්න ලැබෙනවා. ඒකත් එක්තරා ප්‍රශ්නයක්, එක්තරා සමාජ ප්‍රශ්නයක් වේගෙන පවතිනවා. ඒ වගේ වෙලාවල් පුංචි දරුවන්ගේ මනස පිළිබඳව බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ. සමහර වෙලාවට දෙමව්පියොත් අර පුංචි දරුවෝ අසීරුතාවට පත් වෙන විදිහට වැඩ කටයුතු කරනවාද කියලා අපිට හිතෙනවා. අර එක පාර්ශවයකින් පීඩාවට පත් වෙලා දැන් දෙමව්පියන්ගෙන් තමුන්ගේ වැඩිහිටියන්ගේ පාර්ශවෙනුත් නැවතවරක් දරුවා පීඩාවට පත් වෙනවා. ඔව් ඇත්තටම. ඔව්. එතෙන්දී ඇත්තටම අපි මම අර කලින් සඳහන් කළා වගේ මේ දරුවෝ හිර වෙලා ඉන්න ගෙවල් වලට. ඒ හිරවීම තුල දරුවන්ට වෙන කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන එකම උත්තරය තමයි මේ ජංගම දුරකථනය හෝ තමන්ගේ කම්පියුටරය භාවිතා කරගෙන මෙවැනි ක්‍රීඩාවක යෙදෙන එක. ඔවුන් ඒ තුළින් තමයි සහනයක් ලබා ගන්න. සැලසුමක් ලබා ගන්න. ඔවුන්ගේ පැත්තෙන් උත්තරයක් නැහැ.
ලැබෙන එකම උත්තරේ තමයි එක්ක මේ සමාජ ජාලාවලට ගිහිල්ලා වීඩියෝ එකක් බලන එක. එහෙම නැත්නම් මේ ක්‍රීඩාවක් කරන එක. හොඳයි. වෛතුමා දැන් ඔය ඕනම දෙයක් ඕනට වැඩිය ඕනෙම නැහැයි කියලා කියනවනේ. දැන් මේ වගේ රෝගී තත්ත්වයකට ගොදුරු වෙලා ඔබතුමන්ලා ගාවට දැන් බොහෝ පිරිසක් එනවා පුංචි දරුවෝ වැඩිහිටියොත් එක්ක මේ එන්නේ ප්‍රතිකාර ලබා ගන්න. මේ වගේ අයට මොනවද දෙන ප්‍රතිකාර සහ වැඩිහිටියෝ විදිහට මොන වගේ වගකීමක්ද තියෙන ඉදිරියට මේ වගේ දෙයක් ඇති නොවෙන්නේ? ඔව් එතෙන්දී ඔබතුමාට මම ඒ ප්‍රවිශ්යට කලින් මම කියන මෙහි බරපතලකම. දැන් අපි ගත්තාම මේ ඉන්ටර්නෙට් ඇඩික්ෂන් එහෙම නැත්නම් මේ ඩිජිටල් ඇඩික්ෂන් මේ අන්තර්ජාල සහ ඩිජිටල් තාක්ෂණික මෙවලම් වලට තියෙන ඇබ්බැහිවීමේ තියෙන බරපතලකම විවිධ විද්‍යාඥයන් විසින් මේ දවස්වල බලනවා මේ කොයි වගේ බලපෑමක් මනසට කරනවද කියලා. එතකොට ඒවට විවිධ සමීක්ෂණ සහ විවිධ පර්යේෂණ සිද්ධ වෙනවා මුළු ලෝකෙම. අපි ගත්තොත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක්ගේ මොළයේ තිබෙන වෙනස් වීම මොළයට වෙන බලපෑම ගත්තොත් අපි හෙරොයින් ගත්තොත් නැත්නම් ගංජා හරි එවැනි මත්ද්‍රව්‍යයකින් මනසට නැත්නම් මොළයට සිදුවන බලපෑම ගත්තොත් ඊට සමානම වෙච්ච බලපෑමක් මොළයේ වෙනස් වීමක් සිද්ධ වෙනවා මේ අන්තර්ජාලයේ වලට ඇබ්බැහි වීමට වෙන දරුවන්ට. ඒතර ඒක ඊට සමානයි. දැන් පරීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා මොළයේ සිදුවන බලපෑම, මොළයට සිදුවන බලපෑම සහ මොළයේ සිදුවන වෙනස් වීම විවිධ කොටස් වල සිදුවන වෙනස් වීම ඒ දෙකේම සමානයි කියලා. එතකොට එහි බලපෑම ඉතාම වැඩි. එහි බරපතල තත්ත්වය ඉතා වැඩි. ඒක අපි දෙමව්පියෝ විසින් තේරුම් ගත යුතු තත්ත්වයක්. තමන්ගේ දරුවා අන්තර්ජාලයට ඇබ්බැහි වෙනවා කියන්නේ එය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවාටම සමාන තත්ත්වයක් බව තේරුම් ගත යුතුයි. හොඳයි. වෛද්‍යතුමා අපිට මොහොතක් දෙන්න මේ සඳහා වැඩිහිටියෝ විදිහට මොනවද කරන්න ඕනේ? අපි කතා කරන්න සූදානම්. ඊට කලින් අපි විරාමයක් ලබා ගමු. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැයේ සමගින් අපි කතා කරමින් ඉන්නේ මනෝවෛද්‍ය විශේෂඥ ඉන්දික මුදලිගේ මහත්මයාත් එක්ක. අර ඔබතුමා සඳහන් කරපු කාරණා පුංචි දරුවෝ මේ ඔවුන්ගේ මානසික තත්ත්වයන් එක්ක දැන් මේ අපි දන්නවා මේ ලැබෙන දහසත් එක්ක බොහෝ වෙලාවට අන්තර්ජාලයේ සැරිසරනවා විවිධ දේවල් වලට ඇබ්බැහි වෙනවා. මේ ඇබ්බැහිය බොහොම බරපතලයි කියලා වෛද්‍යතුමා සඳහන් කළා. කොහොමද මොකක්ද ඇත්තටම වැඩිහිටියන්ට තියෙන වගකීම? පුංචි දරුවෝ මේ විදිහට අර ඇබ්බැහි වෙන එකෙන් හරි වළක්ව ගන්න මොනවා හරි කරන්න හැකියාවක් තියෙනවද වෛද්‍යතුමා? ඔව් ඇත්තටම අපිට ඒ අවස්ථාවේදී මේ දරුවන්ට වෙනත් දෙයක් අපි ලබා දිය යුතුයි. ඔවුන්ගෙන් මේ දුරකථනය ගන්නවා නම් ඔවුන්ගෙන් මේ අන්තර්ජාලය ඇබ්බැහි වීම නවත්ත ගන්න නම් ඔවුන්ට වෙනත් දේවල් දිය යුතුයි. එතකොට අපි ඇත්තටම අවස්ථාවක් ලබා දිය යුතු වෙනවා ඔවුන්ට ක්‍රීඩා කරන්න. ඔවුන්ගේ අනිත් මිතුරන් හමු වෙන්න. එතකොට එහි අවදානමක් තිබෙනවා තමයි. නමුත් මේ අවදානම තක්සේරු කරලා අවම කරගෙන ඔවුන්ට ක්‍රීඩා කරන්න පුළුවන් නම් නැත්තම් අවම වශයෙන් ගෙදර කට්ටිය හරි ක්‍රීඩා කරනවා නම් අපිට සමහරට පුළුවන් අපි දන්නවා අපි සමහරට අවුරුදු කාලෙට කරන ක්‍රීඩා පංචදාන දේවල් නැත්තම් අර ණයා සහ අර ස්නේක් ඇන්ඩ් ලැඩර් කියලා කියනවා. ඒ වගේම විවිධ කාඩ්බෝඩ් ගේම්ස් තියෙනවා, කාඩ් ගේම්ස් තියෙනවා, කැරම් වගේ දේවල් අපිට ගෙවල් ඇතුලේ කරන්න පුළුවන්. එවැනි දේවල් කරනවා නම් දරුවෝ සමග මේ වෙලාවේ ඒක ඉතාම වැදගත් වෙනවා කාරණා දෙකක් නිසා. එකක් තමයි මේ දරුවන්ට අවස්ථාවක් ලැබෙනවා යම්සි මේ දුරකථනයෙන් සහ කම්පියුටර් වලින් ඉවත් වෙලා ඔවුන්ට සතුටක් ලබන්න. ඒ වගේම තවත් අවස්ථාවක් ලැබෙනවා තමන්ගේ දේවල් බෙදා හදා ගන්න තමන්ගේ ෆැමිලි එකේ අනිත් අයත් සමග පෞල් සමාජිකයන් සමග. ඒක පෞල් සමාජිකයන් එකතු වෙනවා මේක නිසා. පැහැදිලි. එතකොට එවැනි දේවල් තමයි අතරම අපි දෙමව්පියෝ වශයෙන් කළ යුතු වන්නේ. දෙමව්පියෝ වශයෙන් ඔවුන්ව උත්සුක කළ යුතු වන්නේ ඒ සඳහා. හොඳයි වෛද්‍යතුමා අපිට මොහොතක් දෙන්න අපි වෙලා බලලා. සුරක්ෂිත වේගවත් ලෙස ඉතා පහසුවෙන් ඉටු කර දෙයි. POC Smart Online Banking.
අපි වෛද්‍යතුමත් එක්ක කතා කර ඉන්න අතරේදී දැන් වෛද්‍යතුමා කියපු කාරණාව තමයි පවුලක් විදිහට ඔබේ පවුල අර හැම දිනෙකම එකට එක්කහසු කරගන්න පුළුවන් පුංචි දරුවොත් එක්ක සෙල්ලම් කරන්න අපි දැන් ඔය දකිනවා ගොඩක් තැන්වල බොහෝ පවුල්වල අම්මයි තාත්තයි පුතයි දුවයි මේ ඉන්න පවුලේ මේ පොඩියට ක්‍රිකට් අතක් වුණත් සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඔය අතරේදී වෛද්‍යතුමා දැන් මේ මානසික මට්ටමට අවසාන වශයෙන් අපි මේ අවධානය යොමු කරන්නේ ඔබතුමන් එක්ක කතා කරන මාතෘකාව මේ නින්ද බොහොම වැදගත්. දැන් අපි දන්නවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අපේ වෛද්‍ය හෙදෙහිදියෝ යුද හමුදාවේ ආරක්ෂක අංශවල සමාජික මේ දවස්වල නින්දක් නැහැ කොරෝනාවත් එක්ක. හැබැයි මානසික මට්ටමට නින්දත් බොහොම වැදගත් නේද? ඔව් ඇත්තටම ඔබතුමා මතු කළේ ඉතාම වැදගත් කාරණයක්. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පමණක්ම නෙවෙයි සාමාන්‍ය ජනතාව පවා මේ දවස්වල ඔවුන්ගේ නින්දේ ඉතා විශාල වෙනස් වීම සිදුවමින් පවතිනවා. විශේෂයෙන් ඔවුන් දැන් අපිට හමුවෙන බොහෝ අය කියන්නේ දැන් 2-3 වෙනකන් ඔවුන් ඇහැරලා ඉන්නවා කියලා. සාමාන්‍යයෙන් අපි පුංචි කාලේ අපි මං හිතන්නේ 8-9 වෙනකොට නිදිය ගත්තා. ඒක තමයි අපේ සාමාන්‍ය රටාව. උදේට අපි 4ට 5ට නැගිට්ටා. උදේ රෑ 8-9 විතර බුදිය ගත්තා. හවස 6-7 වෙනකොට රෑ කෑමත් අරගෙන ඉවරයි. නමුත් දැන් ඇත්තටම මේ තත්ත්වය වෙනස් වෙලා. බොහෝ ගෙවල් වල බොහෝ නිවෙස් වල සමාජිකයන් නිදිය ගන්න දැන් මේ වෙලාවේ රෑ 11ට 12ට ඒක සාමාන්‍යකරණ බවට පත් වෙලා. ඒ වගේමයි දැන් මේ night time data කියන කාරණය මත ඔවුන් 12න් පස්සෙත් ඉන්නවා. එතකොට ඒක නිසා ඔවුන් ගොඩක් වෙලාට මේ දරුවෝ සහ දරුවොත් මේ වැඩිපුර රෑ හැරිලා ඉන්නවා. සහ අනිත් වයස් කාණ්ඩවල අය පවා උදේ 3-4 වෙනකොට වෙනකන් ඇහැරලා ඉඳලා බුදිය ගන්න එක තමයි ඔවුන්ගේ දැන් සාමාන්‍ය තත්ත්ව වෙලා තියෙන්නේ. ඔවුන් ඊට පස්සේ ඇහැරෙන්නේ උදේ 10ට 11ට පමණ. ඒතර ඔවුන්ගේ මේ නිින්දේ ක්‍රමය නිදා ගන්න පැය ගණන වෙනස් වෙමින් පවතිනවා. ඒතර මේ නිින්ද ඇත්තටම ඉතාම වැදගත් මානසික තත්ත්වයන් පවත්වා ගන්න. මානසික ආතතිය අඩු කර ගන්න සහ මානසික තත්ත්වය හොඳින් පවත්වා ගන්න මනස හොඳින් තියෙන්න මානසික රෝග ඇති නොවෙන්න මේ නිින්ද ඉතාම වැදගත්. ඒතර මම අවධාරණය කළ යුතු කාරණයක් තමයි ඔබ හොඳින් නිදා ගන්න. ඔබට නිින්ද අවශ්‍යයි. අපේ මේ නිින්ද සමග නිින්ද සහ ඇහැරීම කියන මේ චක්‍රය ක්‍රියාත්මක වීම සමග ඒ චක්‍රය සමග බැඳිච්ච හෝමෝන් පද්ධතියක් තියෙනවා. හොඳයි වෛද්‍යතුමා අවසාන වශයෙන් අපිට මේ වෛද්‍යතුමා කියන්නේ මේ නිින්දට හොඳම කාලේ මොකක්ද? ඇත්තටම අපේ නිින්දට හොඳම කාලය තමයි අපි හවස 9 වගේ වෙනකොට 8-9 වෙනකොට නිදා ගන්නවා නම් ඒක තමයි ඉතාලම හොඳම අවදි වෙන්න හොඳම කාලය උදේ 4ට 5ට. මොකද අපේ ඇඟ හැදිලා තියෙන්නේ ඒ විදිහට. ඒ විදිහට තමයි අපි හෝමෝන් වැඩ කරන්නේ. ඒතර එහෙම වුණොත් තමයි අපේ මනස හොඳින් පවතින්නේ. හොඳයි. මනස හොඳින් පවතින නිින්දත් බොහොම වැදගත්. අපි අද දවසේ කතා කළේ දැන් මේ කොරෝනාවත් එක්ක සමාජයේ බොහෝ දෙනෙක්ගේ මානසික තත්ත්වය ව්‍යාකූල වෙලා තියෙනවා. මානසික තත්ත්වය ඉහළට අරගෙන යන එක බොහොම වැදගත්. කොරෝනාවෙන් උනත් බේරෙන්න ප්‍රතිශක්තිය වැඩි වෙන්න මනස හොඳින් තියාගන්න එක බොහොම වැදගත්. ඒ නිසාම තමයි මේ සියලු දේවල් පිළිබඳව කතා කරේ. අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක එකතු වුණා ශ්‍රීමත් ජෝන් කොතලාවල වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මනෝවෛද්‍ය විශේෂඥ හින්දික මුදලිගේ මහත්මයා ඔබතුමන්ට බොහොම ස්තුතියි. හොඳයි අපි සූදානම් අදට 7 වෙනි පැයෙන් මේ විදියට සමු ගන්න යලිත් අපි ඔබව මුණ ගැහෙනවා හෙට උදේ 7ට. ඔබට සුබ දවසක්.